සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්ම විනය කියලා දුන්න අපගේ ගුරුදේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින ධම්සයරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දන්නු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් සංජීව පෙරේරා සහ අයේසා පීරිස් යන දෙපළ විසින්. අනුග්‍රහයෙන් තමයි අද දවසේ බොහෝ දෙනාට බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කළා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධානං උපාදෝ. කිච්චෝ මනුස්ස පටිලාභෝ, මේ මනුස්ස ජීවිතය ඔබට අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය කෙනෙකුට ලැබෙන්නේ ඊ타ත්ම කලාතුරකින්, ඊ타ත්ම දුර්ලභව කියලා. උන්වහන්සේ තව අවස්ථාවක වදාලා නියසිලට පස් ටිකක් අරගෙන මේ මැරෙන මිනිසුන් අතරින් ඊ타ම සුළු ප්‍රමාණයක් නියසිලට ගන්න පස් වගේ ඊ타ම ටික දිනේ කියනවා මේ මැරෙන මිනිසුන් අතරේ ආයමත් මනුස්ස ජීවිතයකට එන්නේ. එහෙනම් පින්වත්නි, මේ අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය ගොඩාක් වටිනා එකක්, ගොඩාක් දුර්ලභ එකක්. ඒ වටිනා මනුස්ස ජීවිතය කෙනෙක් හරි ආකාරව තේරුම් ගත්තොත්, ඒ අවබෝධ කරගත්තොත්, ආන්ගේ කෙනා ඒ මනුස්ස ජීවිතයේ උපරිම ඵල නෙලා ගන්නවා. එහෙම තේරුම් ගන්න බැරි වුණොත්, මේ දුර්ලභ අවස්ථාව වටහා ගන්න බැරි වුණොත්, ඒ කෙනා මේ මනුස්ස ජීවිතේ ඔහේ ගත කරලා කාලය අවසන් කරලා දාලා ආයමත් තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකික, එහෙම නැත්නම් නිරයට එයාට යන්න වෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් අපිට වැදගත් වෙනවා අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාව අපි තේරුම් ගැනීම. ඒ අවස්ථාව තේරුම් ගත්තොත් එයාට මේ බුදු සසුන උපකාර කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් එයාට තමන්ගේ ජීවිතය රැකවරණය සහිත ස්ථානයකට, ආරක්ෂක ස්ථානයකට අරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. සමහර විට අපිට මේ ජීවිතේ නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, අපිට ඊළඟ ජීවිතය හෝ නිවන් දකින්න පුළුවන් පරිසරයකට අපේ ජීවිතය අරගෙන යන්න අපට මේ ධර්මයමයි උපකාර වෙන්නේ. මේ ධර්මයෙන් හැර අපිට ඒ සඳහා වෙන පිහිටක් නැහැ, වෙන පිළිසරණක් නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් නිවන් මඟ ගැන ඊටාම ලස්සන දහම් කරුණු ඇතුළත් සූත්‍ර දේශනාවක් තමයි සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ තියෙනවා. ගොඩක් චූටි සූත්‍රයක්. ඒ පොඩි සූත්‍රය නමුත් ලොකු අර්ථයක්, ලොකු යහපතක් උදා කරන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි පඨම රාහුල සූත්‍රය. රාහුල ස්වාමින් වහන්සේට වදාළ පළවෙනි දේශනාව. ඒ කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ තමයි වැඩ වාසය කළේ. එදා රාහුල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට පැමුණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා, මේ රාහුලයන් වහන්සේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ
පුතා. එතකොට බුද්ධ ශාසනය පැවිදුණාන් පස්සේ පුතා. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කරලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මොන විදිහට අවබෝධ කර ගන්නා විටද මොන විදිහට දකිනා විටද මේ විඥානයේ සහිත වූ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් මමය මගේ යන දෘෂ්ටියෙහි බැසගෙන තිබෙන මේ මාන අනුසය ඇති නොවන්නේ කියලා ඇහුවා. දැන් මේක සමහරට ඔබට එකපාරට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. එයි අපි ගොඩාක් කැමති සාමාන්‍යයෙන් කතාවක් අහන්න අපි හරි කැමති. ඒ වගේ කතන්දර වගේ දෙයක් තියෙනවනේ ඒවට අපි හරි කැමති. එහෙම නැත්නම් අපි ජාතක කතා කිව්වොත් ඒවට කැමති. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයට තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආසා කරන්න ඕන. මේ චූටි සූත්‍ර දේශනාවක් නමුත් මේකේ පුළුල් අර්ථයක් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට මහා යහපතක් කරන දෙයක් මේ දේශනාවෙන් ඉස්මතු කරනවා. රාහුලයන් වහන්සේ අහන්නේ ස්වාමීනි මොන විදිහට අවබෝධ කර ගන්නා විටද මොන විදිහට දකිනා විටද මේ විඥානයේ සහිත ඒ කියන්නේ මේ අපේ කය ගැන කියන්නේ විඥානයේ සහිත මේ කය පිළිබඳවත් ඒ වගේම බාහිර සියලු නිමිති පිළිබඳවත් ඒ කියන්නේ අපි දැන් බාහිරින් අපි රූප දකිනවා රූප දැකලා නිමිති ගන්නවා කනෙන් ශබ්ද අහනවා ශබ්ද අහලා නිමිති ගන්නවා අපි දිවට රස දැනෙනවා ඒවයින් අපි නිමිති ගන්නවා ඊට පස්සේ අපි කයෙන් පහස ලබලා නිමිති ගන්නවා මනසින් අරමුණු සිතලා නිමිති ගන්නවා ඉතින් රාහුලයන් වහන්සේ අහනවා මේ කය පිළිබඳවත් විඥානයේ සහිත කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් මමය මගේ යන දෘෂ්ටියෙහි බැසගෙන තිබෙන මේ මාන අනුසය ඇති නොවන්නේ කොහොමද කියලා අහනවා. පින්වත්නි මේ සසර ගමන සත්වයාට සකස් වෙලා යන්නේ මේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තමයි මේ මමය මගේ ආත්මය කියලා අපි කල්පනා කරනවා. අපේ හිතේ බැසගෙන තියෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි දෙයක් පාවිච්චි කරනකොට පරිහරණය කරනකොට අපිට හොයාගන්න බෑ එක එල්ලේම අපිට කියන්න බෑ. නමුත් අපේ හිතේ ඒවට බැඳීම් හට ගන්නවා. ඒවට ආකර්ෂණය හට ගන්නවා. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට ඒ අය දරුවන්ට බැඳෙනවා. ගේ දොරවලට බැඳෙනවා. ඉඩකඩම් වලට බැඳෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ ශරීරවලටත් බැඳෙනවා. තමන්ගේ ඇස් දෙකට බැඳෙනවා. කන් දෙකට බැඳෙනවා. නාසයට මේ ශරීරයට බැඳිලා යනවා. ඒ විතරක් නෙමෙයි. කෙනෙක් තවත් කෙනෙක්ගේ ශරීරයටත් බැඳිලා යනවා. දැන් සමහර ස්වාමිවරු බිරිඳට බැඳිලා ඉන්නවා. බිරිඳ ස්වාමියාට බැඳිලා ඉන්නවා. නමුත් ඒ බැඳීම තුල ඒ සක්කාය දිට්ඨියෙන් හටගත්ත බැඳීම තුල අපේ ජීවිතේ ලොකු අයහපතක් ලොකු විනාශයක් කරා අරගෙන යනවා. ආන්ගේ විනාශයෙන් නිදහස් කරවන්න තමයි බුදුරජාණන් වහන්සේගේ මේ දහම අපිට උන්වහන්සේ දායාද කළේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේදී රාහුලයන් වහන්සේට ඉතාම ලස්සනට මේ සක්කාය දිට්ඨිය ගැන සක්කාය දිට්ඨියෙන් කොහොමද නිදහස් වෙන්නේ කියන කරුණ ගැන හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඔබට මේකේ ආදීනමය සමහරට මෙහෙම කිව්වට එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ ගැන දැනගන්න හරි ලස්සන කතාවක් කියලා දෙන්නම්. මේක සත්‍ය සිදුවීමක්. පහුගිය කාලේ අපේ අසපුවකට එක්තරා රහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වා. සිව මහ රහතන් වහන්සේගේ මේ සිව මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපේ අසපුවකට වැඩම කරපු වෙලාවේ මේ කාරණා හොඳට අහගෙන ඉන්න. මේ කාරණා අහනකොට අපිට හරි පුදුම හිතෙයි අපි අපේ ජීවිතය ගැන. ඉතින් මේ සිව මහ රහතන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ එක්තරා උපාසක මහත්තයෙක් උන්වහන්සේට බොහෝම ආදරයෙන් ගෞරවයෙන් උපස්ථාන කළා. දැන් අපිත් එහෙම කරනවානේ සමහරවිට. දැන් අපි අඳුරන ස්වාමින් වහන්සේලාට වෙන්න පුළුවන්, ගමේ පන්සලේ ස්වාමින් වහන්සේට වෙන්න පුළුවන්. අපි අප උපස්ථාන කරනවා. ආදරෙන් රැක බලා ගන්නවා.
හැබැයි ඊට එහා අපි ගොඩාක් දේවල් වලට ආදරෙන් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. අපේ ජීවිත ගත්තොත්. දැන් ඔබේ ජීවිත ගත්තොත් ඔබ දරුවන්ට ඔබ නොසිතූ විදිහට ඔබේ හිතෙන් බැඳිලා වෙන්න පුළුවන්. අපිට ඒක හරියටම තෝරා ගන්න බේර ගන්න අමාරුයි. නමුත් පින්වත්නි යම් දවසක් එනවා අපිට අපේ ජීවිතය අතහරින්න වෙන දවසක්. අපිට මේ ශරීරේ පවා අතහරින්න වෙනවා. අපි ශරීරයට බැඳිලා නැත්තම් අපි මරණාසන්න මොහොතේ විලාප තියන්නේ නැහැ. මරණාසන්න මොහොතේ අපි පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒ ශරීරයට බැඳිලා හිටියොත් ඒකේ බොහෝ ආදීනව තියෙනවා. ඉතින් මේ කතාව අහනකොට ඔබට පුදුම හිතෙයි අපේ ජීවිතවලට කුමක් වෙයිද කියලා. ඉතින් ඒ උපාසක මහත්තයා සියුම් මහරහතන් වහන්සේට උපස්ථාන කරගෙන හිටියා. කාලයක් ගියාට පස්සේ සියුම් මහරහතන් වහන්සේ පින්වම් පෑවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ ඒ රහතන් වහන්සේ පින්වම් පෑවට පස්සේ අර උපාසකට මෙහෙම හිතක් පහළ වුණා. උපාසකට අදහසක් ආවා මම මේ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරනවා කියලා. දැන් අපිට බැලුවමට මේකේ බරපතලක් තේරෙන්නේ නැහැ. ඉතින් මේ උපාසක කල්පනා කරා මම මේ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මං රකින්න ඕනේ. මෙයා මෙහෙම කල්පනා කරලා මොකද කළේ? ඒ ධාතුන් වහන්සේලා කරඬුවක දාගෙන ඒ ධාතුන් වහන්සේලා ධාතු මන්දිරයක තියාගෙන වැඳ පුදාගෙන උපස්ථාන කරගෙන ඉන්නවා. නමුත් Taman දන්නේ නැහැ Tamanගේ හිතේ කෙලෙසයක් මේ වැඩ කරන්න කියලා. Tamanගේ හිතේ බන්ධනයක් මේ තියෙන්නේ කියලා Tamanට තේරෙන්නේ නැහැ. පින්වත්නි හරි සියුම් මේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හැරෙන්න කිසි කෙනෙකුට කවදාවත් මේවා දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් කාලයාගේ ඇවෑමෙන් ওই උපාසක මහත්තයා මරණයටපත් වුණා. උපාසක මහත්තයා මරණයටපත් වෙනකොට මෙයාගේ හිතේ තිබුණේ අර රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මම රකින්නවා කියන එක. ඒක බලවත් විදිහට තියුණු විදිහට තමන්ගේ හිතේ කිඳා බැහැලා තිබුණා. ඔන්න බලන්න පින්වත්නි බන්ධනයක තරම. ඒකේ අනුතර කොහොමද කියන්නේ? කාලයක් යනකොට මේ ධාතුන් වහන්සේලා වෙනත් පන්සලක ස්වාමීන් වහන්සේලාට මේ උන්වහන්සේලාට වන්දනමාන කරන්න උපස්ථාන කරන්න අවස්ථාව ලැබුණා. නමුත් මේ ධාතුන් වහන්සේලා පන්සලේ තියාගන්න බෑ. ඒ ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන්න බෑ. ඒකට ලොකු අපහසුවක් තියෙනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා මොකද කළේ? ඒ ධාතුන් වහන්සේලා අපේ අසපුවකට වැඩම කරලා දුන්නා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා පොල්ගහවෙලටත් වැඩම කෙරෙව්වා. පොල්ගහවෙලට වැඩම කරලා අපේ ලොකු ස්වාමින් වහන්සේ ධාතුන් වහන්සේලා පිළිගත්තා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ගන්නකොට ලොකු ස්වාමින් වහන්සේට දැනගන්න ලැබුණා ඒ ධාතුන් වහන්සේලා රකින්නවා කියලා. දැඩිව හිතේ බැසගෙන හිටපු අර උපාසක මහත්තයා ඒ ධාතුන් වහන්සේලා ළඟ බහිරවෙක් වෙලා ඉන්නවා. බලන්න පින්වත්නි බහිරවෙක් වෙලා මම මේ ධාතුන් වහන්සේලා රකින්නවා කියන අර ක්ලේශයෙන් මැරිලා බහිරවෙක් වෙලා ඉන්නවා. ඉතින් මෙයා බය වුණා මේ ධාතුන් වහන්සේලා මට අහිමි වෙයිද කියලා. ඊට පස්සේ ඉතින් ඒ ගැන කරුණු කාරණා බලලා ඒ කෙනාටත් ඒ ධාතුන් වහන්සේලා බලාගෙන ඒ ධාතුන් වහන්සේලා ළඟ ඉන්න පුළුවන් විදිහට අපේ අසපුවකම ධාතු මන්දිරයේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ඉතින් ඒ බහිරවයාගේ විස්තර හොයලා බලනකොට ඒ බහිරවයා දැන් මේ ධාතුන් වහන්සේලා රකින්නවා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරනවා කියලානේ හිතේ බැසගෙන තිබුණේ මෙයාගේ. ඒ කර්මයේ කර්මාන රූප අනික රහතන් වහන්සේ නමකට උපස්ථාන කළා මෙයා. එතකොට පිනගුත් තියෙනවා. ඉතින් මෙයාට ඒ ආත්මෙ මිදෙන්න ලැබෙන්නේ ඒ බහිරව ආත්මෙ මිදෙන්න ලැබෙන්නේ ධාතුන් වහන්සේලා පිරිනුවම් පෑව දවසට. ධාතුන් වහන්සේලා පිරිනුවම් පහන්න පින්වත්නි තව කොච්චර කල් තියෙනවද? බුද්ධ ශාසනය අවුරුදු 5000 වෙනකොට තමයි ධාතු පරිනිර්වාණය තියෙන්නේ. එතකොට එතකල්ම මේ කෙනාට අර බහිරව ආත්මෙ මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. බලන්න මොන තරම් දුකක්ද විඳින්නේ? මොන තරම් අසරණකමක්ද?
දැන් බලන්න අපේ ජීවිත ගත්තොත් අපි කොච්චරනම් දේවල් වලට බැඳිලා ඉන්නවද? දැන් මේ රහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා මම රකින්නවා කියලා ඒකට බැඳිලා මේ බහිරවෙක් උනේ. දැන් ගෙවල් වලගේ ඉඩ කඩම් වලට ආස කර කර මම මේවා රකින්න ඕනේ. මේවා අපේ පරම්පරාවෙන් ආපු දේවල්. මම මේවා බලා ගන්න ඕනේ. අනාගත මගේ පරම්පරාවට මේවා මම රැකින්න ඕනේ කියලා. හිතන මිනිස්සු කොච්චරනම් මේ මහ පොළොව යට බහිරව වෙලා දුක් විඳිනවද? ඒ අයගේ ලෝකෙත් පින්වත්නි තියෙන මහා දුකක්. පොළොව යට ඉන්නවා කියනවා ඒ බහිරවයන්ගේ ලෝකේ කුරුමිට්ටෝ වගේ උස නැති මිටි මිනිස්සු. ඒ මිටි මිනිස්සු පරම්පරා ගානක් තිස්සේ මැරිච්ච මිනිස්සු ඉන්නවා. බහිරව වෙලා. ඒගොල්ලෝ මේ කොටස මගේ මේ කොටස මගේ කියලා එහෙට මෙහෙට ඇවිදවිදා හක්කුලං කර කර ඉන්නවා. ඉතින් බලන්න ඔය වගේ දුක්ඛිත තත්වයකට අපේ ජීවිතයක් වැටුණොත් මොනතරම් අනතුරක්ද? ආයේ නිදහස් වීමක් නැහැ. එතකොට අපි දරුවන්ට බැඳුනොත් මේ ශරීරයට බැඳුනොත් සමහර විට කෙනෙක් මරනකොට එයා මරණයට පත් වෙනකොට මේ ශරීරයේම තමන්ගේම ශරීරේ භූතයා වෙලා ප්‍රේතයා වෙලා උපදිනවා. ඒවා අපිට දුර්ලභ නැහැ, සුලභ දර්ශන. නිතර අහන්න ලැබෙන දේවල්. ඉතින් ඒ නිසා මේ වගේ වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා, දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා අපේ ජීවිතේ ඒ වගේ අගාධයකට වැටුණොත්, අපේ ජීවිතේ වගේ අයහපතකට වැටුණොත් ඒක වචනයෙන් කියන්න බැරි තරම් මහා පාඩුවක්, මහා අලාභයක් ඒ කෙනා ජීවිතේට. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතයේ අනතුර අපි හඳුනා ගන්න ඕනේ. ඒ අනතුර හඳුනා ගන්න තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි. ඉතින් ඒ නිසා මේක හොඳ පාඩමක් කර ගන්න ඕන අපේ ජීවිතයට. ඒ නිසා ඔබ යම් උපකරණ පාවිච්චි කරනවා නම්, ගෙවල් දරුවල් පරිහරණය කරනවා නම්, දූ දරුවෝ ඇසුරේ ඉන්නවා නම්, ඒ හැම එකක් ගැනම ඔබේ හිතේ තියෙන ඇල්ම දුරු කරලා වාසය කරන්න ඕන පින්වත්නි. ඒවා මම, ඒවා මගේ, ඒවා මගේ ආත්මය කියන්නේ මගේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා මේ සක්කාය දිට්ඨියේ බැසගෙන ඒවා පරිහරණය කළොත් අපි කාටත් ඔය අනතුරු තියෙනවා. බුද්ධ කාලේ ඔබ අහලා තියෙනවා, සමහර විට අහලා ඇති, බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වගේ එක ස්වාමීන් වහන්සේ නමක් හොඳට සීලය ආරක්ෂා කරපු, සීල් රැකපු ස්වාමීන් වහන්සේ නමක් සිවුරකට ආස කරලා මරුණු ගමන් ඒ සිවුරෙම කාවික් කළා වුණා. එහෙනම් සිල් ආරක්ෂා කරලා, ගුණදහම් පුරුදු කරලා, නමුත් අර සිවුරකට ඇති වුණු සියුම් බැඳීම නිසා කාවික් වෙන්න උනා. ඒ නිසා කල්පනා කරලා බලන්න පින්වත්නි, අපි අපේ ජීවිතවල ගත්තොත් අපි කොයිතරම් දේවල් වලට කොච්චර බැඳිලා ඉන්නවද? කොච්චර දේවල් වලට අපේ හිත පැටලලා තියෙනවද? අපිට මේවා ධර්මයේ තුලින් නිදහස් කරගන්න බැරි වුණොත්, ධර්මයේ තුලින් මේවා ලියා ගන්න බැරි වුණොත් අපේ ජීවිතයේ අනුතරේ පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේට මෙන්න මේ ගැන තමයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් රාහුල, අතීත අනාගත වර්තමානෝ යම් කිසි රූපයක් ඇද්ද? ඒ කියන්නේ අතීතය කියලා කියන්නේ දැන් අපි ඒක අතීතය කියන්නේ ඒක ගෙවිලා ගිහින් ඉවරයි. එතකොට ඊයේ දවස ගත්තත් ඒක අතීතෙටයි වෙන්නේ. ඊට පස්සේ අනාගතය කියන්නේ අනාගතේ තාම අපිට ලැබිලා නැහැ. අනාගතය කියන්නේ හෙට වෙන්නත් පුළුවන්. අනිද්දා වෙන්න පුළුවන්. තව අවුරුදු 10කින් වෙන්නත් පුළුවන්. ඒ වගේම වර්තමාන කියලා කියන්නේ මේ අපි දැන් මේ ගත කරන අවධිය. මේ අවස්ථාව. පින්වත් රාහුල, අතීත අනාගත වර්තමානෝ යම් කිසි රූපයක් ඇද්ද? රූප කියලා ගන්නකොට අපිට මේ ඇස්වලට පෙනෙන රූප වෙන්න පුළුවන්. ඒ වගේම මේ ශරීරයටත් රූපේ කියනවා. දැන් අපි ඇස්වලට දකිනවා ප්‍රියමනාප රූප, අප්‍රියමනාප රූප දකිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ
වර්තමානෝ අතීත අනාගත වර්තමානෝ යම් කිසි රූපයක් ඇද්ද? ඒ වගේම තමායයි සලකන, දැන් තමා කියලා සලකන රූපයක් තියෙනවා. මේ ශරීරය තමායයි සලකන රූපයක්. මේ ඇස් දෙක තමායයි සලකන රූපයක්. ඊට පස්සේ බාහිර රූප තියෙනවා. බාහිර රූප තමයි මේ ඇස් දෙකෙන් අපි දකින රූප. මේ ඇස් දෙකෙන් අපිට දකින්න ලැබෙනවා නොයෙකුත් වර්ණවත් රූප දකින්න ලැබෙනවා. එතකොට මේ ආධ්‍යාත්මිකයෙන් තමා වේවා එහෙම නැත්නම් තමන්ගෙන් බාහිර වේවා යම් රූපයක් වෙන්න පුළුවන් කියනවා. ඒ වගේ මේක ගොරෝසු රූපයක් වෙන්නත් පුළුවන්. ගොරෝසු කියන්නේ අපිට අල්ලන්න පුළුවන් විදිහේ මේ බාහිර තියෙන රූප. සියුම් රූප තියෙනවා. දැන් දෙවිවරුන්ට පුළුවන් සියුම් ශරීරමවා ගන්න. එක අවස්ථාවක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන දෙවි කෙනෙක් එනවා. ඇවිල්ලා දැන් මේ දෙවියෝ සාමාන්‍ය දිව්‍ය ලෝකේ ඉන්නේ සියුම් ශරීර වලින්. ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවන් පස්සේ මෙයාට අමතක වුණා. දැන් මේ දෙවිය ඇවිල්ලා පොළවේ දැන් මෙයා පොළවේ අඩිය තියෙනවා. මෙයා පොළවේ ගිලෙනවා. ඒ සියුම් ශරීරේ කිඳා බහිනවා. හරියට තෙල් දහරක් පොළවට කිඳා බහිනවා වගේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් දෙවිය සිහිය උපදවා ගන්න කියලා. ඒ වෙලාවේ තමයි මේ දෙවියා තමන්ගේ කය ගොරෝසු කයක් විදිහට මවා ගත්තේ. එහෙනම් සියුම් රූප තියෙනවා. ඒ වගේම ගොරෝසු රූප තියෙනවා. ඒ වගේම හීන රූප තියෙනවා. ඊට පස්සේ ප්‍රනීත රූප තියෙනවා. උසස් රූප. හීන කියලා කියන්නේ සාමාන්‍යයෙන් පහත් වගේ අදහසක්. ඒ වගේම උසස් ගණේ රූප තියෙනවා. ඒ වගේම දුර තියෙන රූප තියෙනවා. ළඟ තියෙන රූප තියෙනවා. මේ සෑම රූපයක්ම එතකොට ආධ්‍යාත්මික කියන්නේ තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්. ශරීරයේ තියෙන කොටස් ඒවත් රූප. බාහිර දේවල් වෙන්න පුළුවන්. ඒවත් රූප. අතීත අනාගත වර්තමාන කියන මේ ගොරෝසු වේවා සියුම් වේවා මේ හැම රූපයක්ම බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා. යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කරු ප්‍රඥාවෙන් දකිනවා නම් ඔන්න අපිට ධර්මයේ දකින්න තියෙන ක්‍රමයක්. ඒ කියන්නේ අපි මේ පරිහරණය කරන දේවල් තමන්ගේ ශරීරේ පවා මේ ඇස් දෙක, මේ කන් දෙක, මේ නාසය, තමන්ගේ ලස්සන කොණ්ඩේ ටික, තමන්ගේ ලස්සන දත් ටික මේවට අපි බැඳිලා හිටියොත් මේවා මගේ කියලා, මේ මගේ ආත්මය කියලා බැඳිලා හිටියොත් අපිට මේ අනතුරු තියෙනවා. ඊළඟට අපි පරිහරණය කරන ගෙවල් දොරවල් ඒවා බාහිර රූප. ඊට පස්සේ අපි ඇසුරු කරන දූ දරුවෝ ඒවා බාහිර රූප. නෑදෑයෝ ඥාති ඒවා බාහිර රූප. රන් ආභරණ මිල මුදල් ඒ ඔක්කොම බාහිර රූප. ආන් ඒවට අපි බැඳිලා ඉන්නවා මම මගේ ආත්මයයි කියලා. එතකොට කෙනෙක් ඒ විදිහට මමය, මගේය, මගේ ආත්මය කියලා මේවට බැඳිලා හිටියොත් බුදුරජාණන් වහන්සේ වදාලා එයාට අනුතුරුදායකයි. උන්වහන්සේ වදාළේ මේ විදිහට මේ මමය, මගේ, මගේ ආත්මය කියන හැඟීමෙන් තොරව ඔය කාරණේ ගැන ඔය මම මගේ කියන මගේ ආත්මය කියන කාරණේ ගැන ප්‍රඥාවෙන් දැක්කොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව විමසලා එයා ඒ විදිහට බැලුවොත් ඇයි මමයි කියලා මේකේ ගන්න දෙයක් නැහැ. මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඇයි මේ ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. දැන් මේ ඇස් දෙක මම කියලා මගේ කියලා මම අල්ලගෙන හිටියට මේ ඇස් දෙක යම් දවසක් එනවා ටික ටික වයසට යනවා. මේ ඇස් දෙක අන්තිමටම වයසට ගිහිල්ලා ඇස් දෙක පේන්නේ නැති දවසක් එනවා. මේ ඇස් දෙක මැරෙන දවසක් එනවා. සමහරට මනුස්ස ලෝකේ මිනිස්සයා ජීවත් වෙනවා. ඇස් දෙක මැරිලා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. එහෙනම් මේ ඇස් දෙක කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික රූපේ තියෙන ඇස් දෙක කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. වෙනස් වෙන දෙයක්. අන්‍ය ස්වභාවයටපත් වෙන දෙයක්. එහෙනම් Tamanට ඕන විදිහට පවත්වන්න බැරි දෙයක්. ඒ වගේම මේ කන් දෙක කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. වෙනස් වෙන දෙයක්. අන්‍ය ස්වභාවයටපත් වෙන දෙයක්.
මේ නාසය, දිව, මේ ශරීරය, මේ ඔක්කොම දේවල් අනිත්‍ය දේවල්, වෙනස් වෙන දේවල්, අන්‍ය ස්වභාවයට පත් වෙන දේවල්. ඊට පස්සේ අපිට ලැබෙනවා බාහිර රූප. දූ දරුවෝ වේවා, ගෙවල් දොරවල් වේවා, ඉඩකඩම් වේවා, යාන වාහන වේවා. මේ හැම දෙයක්ම බාහිර රූප. එතකොට මේ හැම දෙයක්ම අනිත්‍යයි. වෙනස් වෙනවා. අන්‍ය ස්වභාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ යමක් අනිත්‍ය නම් ඒකෙන් දුක හට ගන්නවා. දැන් මේ යුගයේ ගත්තොත් එහෙම අපිට ඕන විදිහට අපේ වසඟි පවත්වන්න පුළුවන් නම් මම මගේ කියලා අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් මේ ලංකාව ගත්තොත් මේ කාලේ අපිට ඕන විදිහට වෙනවද? දැන් ගොඩාක් අයට කන්න බොන්න විදිහක් නැහැ. රැකී රස්සාව කරගන්න විදිහක් නැහැ. දරුවන්ට ඉගෙන ගන්න යන්න විදිහක් නැහැ. එහෙනම් මේ අපිට ඕන විදිහට අපේ ශරීරය පවත්වන්න බැහැනි. අපේ ජීවිතය පවත්වන්න බැහැනි. බාහිර දේවල් පවත්වන්න බැහැනි. එහෙම පුළුවන් අපිට ඕන විදිහට ලැබෙන්න එපායයි. එහෙම වෙන්නේ නැහැ. දැන් අපිට පිනක් තහමක් පවා කරගන්න එක බොහොම දුර්ලභයි. දැන් ගොඩක් කලින් මීට ඉස්සර ඔබට බොහෝ පින් දහම් රැස් කරන්න අවස්ථාව තිබුණා. නමුත් දැන් ඒවා ටික අහිමි වෙලා යනවා. ඔබට අසපු වලට ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා පහසුවෙන් විවේකයෙන් බණ අහන්න අවස්ථාව තිබ්බා. සංඝය ඇසුරු කරන්න අවස්ථාව තිබ්බා. දැන් ඒවා ටික අහිමි වෙලා යනවා. සංඝයාට දානි පූජා කරන්න දම් බෙදන්න අවස්ථාව තිබ්බා. දැන් අවස්ථාව තිබුණත් දානි බෙදා ගන්න තියා Tamanට කණ්ඩත් ආහාර නැ මිනිසුන්ට. එහෙම දුක් විඳිනවා සමහරව. එහෙනම් මේ එකක්වත් අපිට ඕන විදිහට පවත්වන්න බැහැ පින්වත්නි. අපි බලාපොරොත්තු වෙන විදිහට අපිට බාහිරින්වත් අපේ ජීවිතෙන්වත් ලබන්න බෑ. ඒ නිසා මේ S2 වයසට යන්න එපා කියලා අපිට ඉල්ලලා ලබන්න බෑ. මගේ කන් දෙක ඇහෙන්නේ නැතුව තියෙන්න එපා කියලා ඉල්ලලා ලබන්න බෑ. මට ඕනේ විදිහට බාහිරින් මට අපේ රට මෙහෙම තියෙන්න ඕනේ. මිනිස්සු මෙහෙම ඉන්න ඕනේ. මේ විදිහට අපි දියුණු වෙන්න ඕනේ. නමුත් අපිට ලබන්න බෑ. ඒ ඔක්කොම අනිත්‍ය දහමට අයිති. අපේ වසඟි පවත්වන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට ප්‍රඥාවෙන් දකිනවා කියනවා. මේ සෑම රූපයක්ම මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නෙමෙයි. ආන්‍ය විදිහට ප්‍රඥාවෙන් දකින්න කියනවා. දැන් සාමාන්‍ය ලෝකයා කොහොමද දකින්නේ? මේවා මගේ, මේ මම, මේ මගේ ආත්මය. ඔන්න ඔය දෘෂ්ටියේ බැහැගෙන ඉන්නකොට තමයි මරණාසන්න මොහොතේ ඒවා අතහැර ගන්න බැරුව ලොකු අර්ගලයකට තමන්පත් වෙන්නේ. නමුත් අපි මේ එදිනෙදා ජීවත් වෙනකොට අපිට මේ දේවල් පරිහරණය කරන්න වෙනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ ඒ කාලේ හිටපු මහා ධනවතෙක්. එතුමගේ රස්සාව තමයි බැංකු කටයුතු කිරීම. ඒ අනාථපිණ්ඩික සිටුතුමා තමයි බුදුරජාණන් වහන්සේ අග්‍ර දායකයා, ප්‍රධානම දායකයා. නමුත් මෙයා කරලා තියෙන රැකියාව විදියට බැංකුකරුවෙක්. මෙතුමා මිනිස්සුන්ට පොලියට මුදල් දීලා තියෙනවා, ණය දීලා තියෙනවා. නමුත් ඒවට බැඳෙන්නේ නැතුව, ගේ දොර ඉඩ කඩම් වලට බැඳෙන්නේ නැතුව, දූ දරුවන්ට බිරිඳට බැඳෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ දේවල් පරිහරණය කරලා තියෙනවා. දැන් මේ ධර්මය අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් කෙනෙක් මේ ධර්මයට ගරහන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්. තව තවත් එයා දුගතිගාමී තමයි යන්න වෙන්නේ. එහෙම නොවෙන්නයි මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. එතකොට අපි මේ දේවල් පරිහරණය කරන්න ඕනේ. ගේදොර පරිහරණය කරන්න ඕනේ. මහන්සියලා හරි හම්බ කරගන්න ඕනේ. නමුත් ඒවට අපි හිතෙන් බැඳෙන්නේ නැතුව ඒව පරිහරණය කරන්න ඕන. හිතෙන් බැඳෙන්නේ නැතුව පරිහරණය කරද්දී අපිට ඒකේ ලැබෙන ප්‍රතිඵලයක් තමයි මේ ජීවිතය අපේ ජීවිතයට පින් රැස් කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපි හැම දෙයකටම මමය, මගේ ආත්මය කියලා බැඳිලා හිටියොත් තමන්ගේ දෙයක් තව කෙනෙකුට දෙන්න යා කැමති වෙන්නේ නැහැ. තමන් සතු දෙයක් තව කෙනෙකුට ආයත් වෙනවට කැමති වෙන්නේ නැහැ. එයාට දානි පුරුදු කරන්න බෑ. ත්‍යාගය පුරුදු කරන්න බෑ. එහෙම වුණාන් පස්සේ හිතේ ලෝභකම එනවා. මසුරුකම එනවා. සමහර කෙනෙක් අසරණ වෙලා
දැන් අද කාලේ ගත්තොත් ලංකාවේ ගොඩාක් මිනිසුන්ට කන්න බොන්න නැහැ. අගහිගකම් වලින් යුක්තයි. ඒ වගේ වෙලාවට කෙනෙකුට අනුකම්පාවෙන් මෛත්‍රියෙන් උපකාර කරන්න පුළුවන් නම් අනේ එක වේලක් හරි මේ මිනිස්සු කාලා කුසගින්න නිවා ගන්නවන්නේ කියලා තමන් ළඟ තියෙන දෙයක් තව කාට හරි බෙදලා දෙන්න පුළුවන් නම් අන්න එයාට පින රැස් වෙනවා. ත්‍යාගය දියුණු වෙනවා. ඒ වගේම එයාට අර මමය මගේ ආත්මය කියන මේ බැඳීමෙන් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. එයා ඒවට ලොකුවට ග්‍රහණය වෙලා ඉන්නවා නම් ඒවට අධික විදිහට බැඳිලා ඉන්නවා නම් එයාට කවදාවත් තමන් සතු දෙයක් තව කෙනෙකුට දෙන්න බෑ. ඒකයි පින්වත්නි වෙන්නේ අපි මැරෙන වෙලාවට අපි මේ ඇස් දෙක කන් දෙක මේ ශරීරය එහෙම නැත්නම් අපි පරිහරණය කරන දේවල් අපිට අහිමි වෙනවා කියන අදහස අපේ හිතේ හොල්මන් කරනවා. මැරෙන වෙලාවට මේවා මතක් වෙනවා. මං කොහොමද මේ ශරීරය දාලා යන්නේ? මං කොහොමද මේ දරුවෝ අතාරින්නේ? මං අමාරුවෙන් හරි හම්බ කරපු අමාරුවෙන් හදාගත්තු මේ ඉඩකඩම්, ගෙවල් දොරවල් මං කොහොමද දාලා යන්නේ කියලා තමන්ගේ හිතේ ඒ වෙලාවට මහා කෝලාහලයක් කරනවා. ඒ වෙලාවට ඒ වගේ හිර වුණොත්, ඒ ආందోලනයට තමන් ලක් වුණොත් එයාට ආයිමත් ප්‍රේත ලෝකෙට නැත්තම් බලවත් අමනුස්සයෙක් වෙලා, බාල වර්ගයේ අමනුස්සයෙක් වෙලා, නැත්තම් ප්‍රේතෙක් වෙලා, එහෙම නැත්තම් බහිරවෙක් වෙලා, ওই වගේ පහත් ලෝකයකට තමයි යන්න වෙන්නේ. ඒ වගේ ඉරණමක් කරා අපේ ජීවිතය යන අනතුරු අපිට තියෙනවා. ආන්ගේ අනතුරෙන් නිදහස් වෙන්නයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට වටින්නේ, උපකාර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ බාහිර වේවා ආධ්‍යාත්මික වේවා ළඟ වේවා දුර වේවා උසස් වේවා ප්‍රනීත වේවා හීන වේවා මේ සියුම් වේවා එහෙම නැත්නම් ගොරෝසු වේවා මේ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් කෙනෙක් දැක්කොත් එයා ප්‍රඥාවෙන් දකින්න එයා ධර්මය අහන්න ඕන බුදුරජාණන් වහන්සේගේ. ඒ ධර්මයේ තමයි තියෙන්නේ මේවා අනිත්‍යයි. මේවා විනාශ වෙනවා. අන්‍ය ස්වභාවයට පත් වෙනවා. තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. අනිත්‍ය ධහමටයි තියෙන්නේ. ආන්ගේ ධර්මයට අනුව කල්පනා කරනකොට ඇයි දැන් මේ හේතුන් නිසා හටගත් දේවල් බුදුරජාණන් වහන්සේ වදාළේ හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා. අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් අපි කවුරුත් අද දුප්පත් වෙන්න විදිහක් නැහැ. අපි කාටවත් අද කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් තියෙන්න බෑ. ඇයි අපි කැමති දේවල් ලැබෙනවා නම්. නමුත් එහෙම ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට අතීත අනාගත වර්තමාන ගොරෝසු සියුම් මේ රූප වගේම ඒ වගේම තියෙනවා වේදනාව. වේදනාව කියන්නේ අපි යම් දෙයක් විඳිනවා. ඇසෙන් රූප විඳිනවා, කනෙන් ශබ්ද විඳිනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. ඔය වගේ විඳීම් තියෙනවා. මේ විඳීම් ගැනත් අර විදිහට මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙවෙයි කියලා දියුණු කරු ප්‍රඥාවෙන් දකින්න පුළුවන් වුණොත්. ඒ වගේම සංඥාව අපි හඳුනා ගන්නවා යම් යම් දේවල්. අපි රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා. මේවට අපි බැඳිලා යනවා. දැන් ගොඩාක් රසවත් දෙයක් අපිට හඳුනා ගන්නකොට අපි කිමු දිවෙන් රස විඳිනවා. ඔන්න ඒ රසය අපි හඳුනා ගන්නවා. හඳුනා ගත්තාන් පස්සේ තමන් ඒකට ගිජු වෙලා ගියොත්, බැඳිලා ගියොත්, මමය මගේ ආත්මය කියලා බැඳිලා ගියොත් එයාට තමන්ගේ ජීවිතේ අනතුරුදායකයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ආන් එහෙම නැතුව මේවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙමෙයි කියලා දියුණු කරු ප්‍රඥාවෙන් එයා ඒ අනිත්‍ය වෙලා යන දේවල්, තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දේවල්, හේතුන් නිසා හටගත් දේවල් හේතුන් නැතිවීම නැති වෙනවා කියලා ආන්ගේ දියුණු කරු ප්‍රඥාවෙන් දැක්කොත් එයාට මේ අනතුරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහටම අපිට මුණ ගැහෙනවා සංඥාව, ඒ වගේම සංස්කාර. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, සියුම් වේවා, ගොරෝසු වේවා. යම්
සංස්කාර තියෙනවා. සංස්කාර කියලා කියන්නේ අපි මේ චේතනා පහළ කරලා යමක් හිතනවා. චේතනා පහළ කරනවා. ඒ කියන්නේ අපි දැන් ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඔන්න අපි දැක්කන් පස්සේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ස්පර්ශය හට ගන්නවා. ඒ ස්පර්ශයෙන් අපි විඳිනවා. සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒ විඳීම ඔස්සේ අපි හඳුනාගෙන ඊට පස්සේ අපි ඒකට චේතනා පහළ කරනවා. චේතනා පහළ කරනවා මේක මට ලබා ගන්නත් පුළුවන් නම් ඔන්න කෙනෙක් චේතනා පහළ කරනවා. අපි කියමුකෝ ඔන්න දැන් මේ යන රටාවේ ගිහිල්ලා මිනිස්සුන්ට හොඳටම කන්න බොන්න නැති වෙලා නැත්තට නැති වුණාන් පස්සේ මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු පටන් ගන්නවා අන් අයගේ දේවල් කඩා වඩා ගන්න, හොරකම් කරන්න. ඒවට පෙළඹෙනවා. හොරකමට පෙළඹුණාන් පස්සේ ඔන්න කෙනෙකුට එනවා. දැන් අපි කියමුකෝ හාල් තියෙන්නේ පොඩ්ඩයි කියලා. ඊටාම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඔන්න රජයෙන් තීරණය කළ සමහරට මේ හාල් හැම නිවසකටම ටික ටික බෙදලා දෙන්න සහන ආධාර ක්‍රමයක් දෙනවා. නැත්තම් කූපන් දීලා සහල් ලබා දෙනවා. සමහරට කෙනෙකුට ලෝභය ඇවිල්ලා එයාට ආසාව හටගෙන එයාට හිතෙන්න පුළුවන් මම මේ ටික වැඩිපුර ගන්න ක්‍රමයකට එයා චේතනා පහළ කරන්න පුළුවන්. එයා වැඩිපුර ගන්න ක්‍රමයකට වංචාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට එයා චේතනාව පහළ කරනවා. ඒ චේතනාව එයාට අයහපත පිණිස පවතිනවා. ඒ විදිහට චේතනා පහළ කරනකොට එයාගේ විඥානය සකස් වෙනවා ආයිමත් ජීවිතයකට මේ සසරේ යන්න සකස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාවතී කියන බිසවට මල් ගේන්න 16ක් යවනවා. එයාගේ නම කුජුත්තරා. මේ කුජුත්තරා මල් ගේන්න ගියාට පස්සේ මෙයා මොකද කරන්නේ? කහවණු 8ක. මෙයාට කහවණු 8ක් දෙනවා මල් ගේන්න. මෙයා කහවණු 4ක මල් ගන්නවා. කහවණු 4ක් හංග ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඉතින් කහවණු 4ක හැමදාම මල් අරගෙන යනවා. ඉතින් මේ කුජුත්තරාට එක දවසක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. කුජුත්තරා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණාන් පස්සේ අයියා අකුසල් කරන කෙනෙක් නෙමෙයි. එයාගේ දැක්ම ඍජු වෙනවා. ඒ සෝතාපන්න වෙච්ච වෙලාවේ එයා කල්පනා කරනවා මම මේ විදිහට මේ සසරේ ගියේ මේ කර්මය නිසා. දැන් එයා මොකද්ද කරපු ක්‍රියාව? එයා හොරකම් කළා. එයා කල්පනා කරා දැන් මම මේ අනුන්ගේ දෙයක් මේ ගත්තේ. මෙච්චර කාලයක් මම මේ කරේ වැරදි දෙයක්. මේ ක්‍රියාවෙන් තමයි මට මේ ආයෙමත් මේ සසරේ යන්න උනේ. එහෙම කල්පනා කරලා අර චේතනා පහළ කරලා කරපු කර්මයෙන් එයා නිදහස් වුණා. එයා අදිෂ්ඨානයක් ඇති කරගත්තා මං අය කවදාවත් මේ අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැහැ. සීලය මනාකොට පිහිටියා. තෙරුවන් සරණේ මනාකොට පිහිටියා. එදායින් පස්සේ මේ කුජුත්තරා අර කහවණු 8කට මල් අරගෙන යනවා. ඉතින් සාමාවතී අහනවා මොකද අද මල් වෙලෙන්දා ගොඩක් මේ මල් ගොඩාක් දීලා තියෙන්නේ වැරදිලාවක්ද එහෙම නැත්නම් මල් ගොඩක් ලාභයට තිබුණාද කියලා අහනවා. ඉතින් කියනවා නෑ ස්වාමීන් දියණිනි මට අද බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මම මගේ දෝෂේ හදාගත්තා කියනවා. ආම් බලන්න නිවැරදි වීම. එහෙනම් පින්වත්නි මේ සසර ගමන සකස් වෙලා යන්නේ මේ අපේ කර්මෙත් එක්ක අපි චේතනා පහළ කරලා කරන ක්‍රියාවත් එක්කලා. ඉතින් මේ විදිහට අපි මේ බාහිර වේවා ආධ්‍යාත්මික වේවා මේ රූප වේවා වේදනා වේවා සංඥා වේවා සංස්කාර විඥාන මේ හැම දෙයක් ගැනම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නෙවෙයි කියලා දියුණු කරු ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අපේ කල්පනාව හැසිරුවොත් ආන් එයාගේ ජීවිතයේ ලොකු රැකවරණයක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ රහුලයන් වහන්සේට මේ විදිහට මේ රූපය ගැන ඒ වගේම වේදනාව ගැන සංඥාව සංස්කාර විඥානයක් ඇද්ද මෙන්න මේ සියලු දේවල් මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ යන කරුණ ඔය විදිහට දියුණු කරු ප්‍රඥාවෙන් දකිනවා නම් ආන්ගේ විදිහට පින්වත් රාහුල අවබෝධ කර ගන්නා විට දැක ගන්නා විට මේ විඥානය සහිත වූ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් මමය මගේය යන දෘෂ්ටියෙහි බැසගෙන තිබෙන මාන අනුසය ඇති වෙන්නේ නැහැ කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට ඒ කරුණ පැහැදිලි කළා. දැන් රාහුලයන් වහන්සේ ඉස්සරම ඇහුවේ මොකද්ද බුදුරජාණන් වහන්සේගෙන්? රාහුලයන් වහන්සේ ඇහුවේ ස්වාමීනි මේ මොන විදිහට අවබෝධ කර ගන්නා විටද මොන විදිහට දකිනා විටද මේ විඥානයේ සහිත වූ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් මමය මගේ යන දෘෂ්ටි බැසගෙන තිබෙන මේ මාන අනුසය ඇති නොවන්නේ කොහොමද කියලා. දැන් අපිට ඇති වෙන ප්‍රශ්නෙත් ඕක. අපිට හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයා කල්පනා කරලා තියෙන්න ඕනේ. ඒ ධර්මයට අනුව තමන්ගේ කල්පනාව හසුරවලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ. කෙනෙක් සමහරට පින්දහම් රැස් කර කර විතරක් ඉන්න පුළුවනි. නමුත් දන්නේ නැහැ තමන්ගේ හිත මේ විදිහට මේ ලෝකේ තියෙන හැම දෙයකටම බැඳිලා කියලා. දැන් අර ධාතුන් වහන්සේලා රකින්නවා කියලා හිටපු උපාසක මහත්තයාට වෙච්ච දේ බලනකොට අපේ ජීවිත කොයිතරම් අනුතුරුදායක දේවල් වලට බැඳිලාද? ඒ නිසා මේ ධර්මය කල්පනා කරන්න ඕනේ පින්වත්නි. ධර්මයට අනුවම අපි හිතන්න ඕනේ. ඉතින් ඒ විදිහට හිතුවොත් තමයි මේකෙන් ගැලවෙන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදිහට මේ මාන අනුසය කියන්නේ මමය මගේ ආත්මය කියන මේ බැඳීම හටගන්නේ නැත්තේ ඇති නොවන්නේ කොහොමද කියන කරුණ. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා යම් කිසි රූපයක් ඇද්ද ආධ්‍යාත්මික වේවා ආධ්‍යාත්මික කියලා කියන්නේ තමයියි සලකන. එහෙම නැත්නම් බාහිර රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොරෝසු රූපයක් වෙන්න. බාහිර රූප කියලා කියන්නේ තව කෙනෙකුගේ ශරීරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන යාන වාහන වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් වෙන්න පුළුවන්. මේ ඔක්කොම බාහිර රූප. ගස් කොළන් වෙන්න පුළුවන්. මේ ඔක්කොම බාහිර රූප. එතකොට උසස් වේවා. ඒ වගේම හීන වේවා. දුර වේවා ළඟ වේවා යම් රූප තියෙන්න පුළුවන්. ඒ වගේම වේදනා තියෙන්න පුළුවන්. විඳීම්. ඊට පස්සේ වේදනා කියලා කියන්නේ එහෙන් අපි රූප විඳිනවා. කනෙන් ශබ්ද විඳිනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස විඳිනවා. මනසෙන් අරමුණු විඳිනවා. මේ ඔක්කොම විඳීම් වලට අයිති වෙන්නේ. ඊළඟට තියෙන්න පුළුවන් මේ විදිහට අතීත අනාගත වර්තමාන විදිහට යම් සංඥා තියෙනවා. අපි යම් දේවල් හඳුනා ගන්නවා. එහෙන් රූප හඳුනා ගන්නවා. මිහිරි ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. මේ විදිහට අපි හඳුනා ගන්නවා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. ඒ වගේම සංස්කාර තියෙනවා. සංස්කාර කියලා කියන්නේ මේ චේතනා පහළ කරනවා. අපි චේතනා පහළ කරනවා යම් අරමුණු ඔස්සේ. අපි දකින්න මේ හඳුනා ගන්න දේවල් ඔස්සේ අපි චේතනා පහළ කරනවා. ඒ චේතනාව තමයි කර්මය වෙන්නේ. මේ චේතනා පහළ කරලා අපි කර්ම රැස් කරනකොට ඒ වගේම වර්තමාන අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා යම් කිසි විඥානයක් ඇද්ද? ආධ්‍යාත්මික කියන්නේ තමයියි සලකන. එහෙම නැත්නම් බාහිරය සලකන විඥානයක් වෙන්න පුළුවන්. ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්, උසස් වෙන්න පුළුවන්. දුර වෙන්නත් පුළුවන්, ළඟ වෙන්නත් පුළුවන්. මේ සෑම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ සියලු දේවල් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මෙන්න මේ කරුණ දියුණු කරු ප්‍රඥාවෙන් දැක්කොත් කොහොමද දකින්නේ? දියුණු කරු ප්‍රඥාවෙන්. දියුණු කරු ප්‍රඥාවෙන් දකින්නේ කොහොමද? එයා මේවා අනිත්‍යයි. මේවා වෙනස් වෙලා යනවා. අන්‍ය ස්වභාවයට පත් වෙනවා. මේවා ඔක්කොම හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේවල්. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවලදී මේ ධර්මයේ තමයි දේශනා කළා තියෙන්නේ. සෑම දේශනාවකම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව උන්වහන්සේ පැහැදිලි කරනවා. කොච්චර අනිත්‍යද කියලා කියන්නේ මේ මහා පෘථුවිය පවා, මහා මේරු පර්වතය පවා අනිත්‍ය වෙලා යනවා. එහෙම කාලෙනවා. සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා ඉරවල් 7ක් පායලා මේ මහා පෘථුවිය සෙනෙරු පර්වත රාජ්‍යයත් මේ මහා සාගරය මේ ඔක්කොම විනාශ වෙලා යනවා. සුන්නත් දූලි වෙලා යනවා. එහෙම කාලයක් එනවා.
එහෙනම් මේ කිසි දෙයක් අපිට ඕන විදිහට පවත්වන්න බෑ. හැබැයි අපි අමාරුවෙන් නමුත් එක දෙයක් රැක ගන්න වෙනවා. ඒ තමයි අපේ හිත. මේ වෙනස් වෙන දේවල් වෙනස් වෙලා යද්දී අපේ හිත රැකගත්තොත් අපේ හිත මේ මමය මගේ ආත්මය කියන හැඟීමට එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය බැස ගන්න දුන්නොත් ඒ තුලින් එයාගේ ජීවිතයට කෙලෙස් හට ගන්නවා. මම මගේ කියලා අල්ලගත්තන් පස්සේ ලෝභකම එනවා, මසුරුකම එනවා, ඉරිසියාව එනවා, එකට එක කිරීම එනවා, තරහ, වෛර, ක්‍රෝධ මේ ඔක්කොම එනවා. එහෙම වුණොත් අපේ ජීවිතේ ලොකු අනතුරක් තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ සියලු දේවල් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ සියල්ල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරු ප්‍රඥාවෙන් අපි දකින්න එක තමයි අපි කරන්න ඕනේ. ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර අහන්න ඕනේ. ගොඩාක් හොඳයි අහනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක. අපිට අපේ ගුරුදේවයන් වහන්සේ නිතර සිහි කරන්නේ පොත් කියවීමමයි වටින්නේ කියලා. මොකද මේ කාලේ ඇහුවා කියලා හිතට යන්නේ නැහැ. අහනවා විතරයි. ඔය සමහර අම්මලා ඉන්නවා ශ්‍රද්ධාවකේ උදේ ඉඳලා හවස් වෙනකල් දවසම බණ අහනවා. නමුත් ධර්මයේ ඇහුවට ධර්මයට අනුව හිතන්නේ නැහැ. තමන්ගේ හිතේ එන අකුසලයට තමන් යට වෙලා යනවා. තමන්වත් දන්නේ නැහැ. එහෙම මේ ධර්මය පුරුදු කරන්න බෑ. අපි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය එහෙම නැත්නම් පොතපතින් බලලා ඒ ධර්මයේ තියෙන විදිහට අපි අපේ කල්පනාව හසුරවන්න ඕනේ. එහෙම නෝනින් විමසුවේ නැත්නම් කවදාවත් මේක පිහිට ගන්න බෑ අපිට. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතය රැකවරණය කරා අරගෙන යන්න කල්පනා කරන්න ඕනේ. ඒ තමයි ඔබ පාවිච්චි කරන කිසි දෙයකට බැඳීම් ඇති කරගන්න එපා. මේ ඇස් දෙකට බැඳීම් ඇති කරගන්න එපා. කන් දෙකට, නාසයට, දිවට, කයට, මනසට බැඳීම් ඇති කරගන්න එපා. නිදහස් වෙන විදිහට කල්පනා කරන්න ඕනේ. මේ ගැන ඊටාම ලස්සනට ඔබට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අනන්ත ලක්ෂණ සූත්‍රය. අනන්ත ලක්ෂණ සූත්‍රය සිංහල පාලියෙන් ඔබට කියවලා බැලුවොත් පිරිපොත් වහන්සේ තුලත් සඳහන් වෙනවා. මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ හරි ලස්සනට මේ කාරණේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ උපයෝගී කරගෙන මේ බියකරු සසරින් මේ භයානක සසරින් නිදහස් වෙන්න ඔබ සියලු දෙනාටමත් අප සෑම සියලු දෙනාටමත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින දම්සරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සංජීව පෙරේරා සහ අයේසා පීරිස් යන දෙපළ විසින්. ඉතින් මේ පින්වතුන් අරමුණු කරගෙන තියෙන ආකාරයට රැස් කරගන්න දුන් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ සතුටු සිතින් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂා මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට සැපේ පිණිස මේ පින උපකාර වෙත්වා. රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරුදේවයන් වහන්සේට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, සියලු ආරක්ෂා රැකවරණ සැලසේවා. මේ ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් දහම් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සංජීව පෙරේරා සහ අයේසා පීරිස් යන දෙපළ නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන් නමින් පවුලේ සියලු දෙනා නමින් නන්නවරින් උදව්පකාර කළ පින්නතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වීම පිණිස සැපවත් වීම පිණිස මේ ධර්ම දානමේ පිනේ සියලු දෙනාටමත් හේතු වාසනා වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් නෙසල් තිවෙන් පෙරේරා පුංචි පුතුට මේ පින අනුමෝදන් වෙලා
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබිලා නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා, සියලු දෙවියන්ගේ ආරක්ෂා රැකවරණය පුතාටත් සැලසීම පිණිස මේ ධර්ම දානමය පින හේතු වාසනා වෙත්වා. ඒ වගේම සංජීව පෙරේරා සහ ආයේසා පීරිස් යන දෙපළගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වීම පිණිසත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් සංජීව පෙරේරා ඒ වගේම ආයේසා පීරිස් යන දෙපළගේ ඒ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වීම පිණිස තිසරණේ ආශිර්වාදය, දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ පින්වත් සියලු දෙනාට සැලසේවා. ඒ වගේම එම දෙදෙනාගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට, සහෝදර සහෝදරයන්ට සහ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිසත්, දීර්ඝායු සම්පත් පිණිසත් මේ පින උපකාර කරන්න, අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවය සෙත් පැතීම පිණිසද මේ පින අනුමෝදන් කරනවා. සියලු දෙනාට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා කියන අදහසින් ඒ පින්තු පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ සියලු දෙනාටමත් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. මේ ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. දායකත්වයේ දරුවෝ පින්නතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් උදව් උපකාර කළ සියලු පින්නතුන්ටත් නිරතුරු කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින උපකාර වෙත්වා. මහා මෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලුම ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, ඒ වගේම පැවිදි අපේක්ෂක දූපුතුන්ටත්, ශ්‍රද්ධාකාරී මණ්ඩල සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. සද්ධා මාසික ධර්ම දාන සාමාජිකයන් ඇතුළු සියලු දෙනාටම විශේෂයෙන් මේ දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් සංජීව පෙරේරා සහ ආයේසා පීරිස් යන දෙපළ ඇතුළු මේ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ රැකවරණ සැලසේවා, තුන්රුවන් අනන්ත ආශිර්වාදය සැලසේවා. මේ ධර්ම දානමේ පින හේතු කරගෙන මේ සියලු දෙනාටම මේ ගෞතම සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින හේතු වාසනා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.